නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපි කෙරෙහි මහත් අනුකම්පාවෙන් පෙන්වා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගෙවාගෙන ආපු සංසාරේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙනවා කියන කාරණාව ඊටාම දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණත් ඒ ධර්මයේ මගහැරලා යන්න තියෙන අවස්ථාවමයි වැඩි. බුදුරජාණන් වහන්සේ වදාළේ තේ කණං නාදි ගච්ඡanti අතිනාමෙන්ති තේ කණං. මේ ලැබුණ උතුම් අවස්ථාව මගහැරෙන්නමයි ඉඩහසර හැදිලා තියෙන්නේ. ලැබෙනවා නම් ලැබෙන්නේ ඊටාම කලාතුරකින් මේ අවස්ථාව. ඉතින් ඒ ඊටාම දුර්ලභ පරම දුර්ලභ අවස්ථාව අපිට මේ ජීවිතේ මුණ ගැහුණා. කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයකුත් අපිට ලැබුණා. හොඳට ඇස් පේන, කන් ඇහෙන, යමක් කිව්වට පස්සේ තේරුම් ගන්න පුළුවන් වටිනා කියන මනුස්ස ජීවිතයක් අපිට ලැබුණා. දුෂ්ප්‍රඥ නොවූ, කෙලතුළු නොවූ ජීවිතයක් අපිට ලැබුණා. ඉතින් ආන්නේ ජීවිතේ අපිට ලැබිලා තියෙද්දි සසරේ රැස් කරපු පිනක් නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පෙන්වා දෙන උතුම් කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මයේම පවසන, ධර්මයේම සමාදන් කරවන, අසත් ධර්මයෙන් බැහැර කරලා සද්ධර්මයේ පිහිටුවන කල්යාණ මිත්‍ර ඇසුරක් අපිට මේ ජීවිතේ ලැබුණා. ඉතින් අපිට කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මය අහද්දී අපිට උදාර පැහැදීමකට එන්න වාසනාව ලැබුණා ඒ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් පින්වත්නි, ඒ කල්යාණ මිත්‍ර ඇසුරත් ශාස්ත්‍රෝ සම්පත්තිය ජීවිතයට ලැබෙනවා කියන්නේ අන්ධකාරයේ අතපත ගගාපු ජීවිතයට ආලෝකයක් ලැබුණා වගේ. කාන්තාර ගමන කාපු කෙනෙක් ෂේම භූමියකට ආව වගේ, ආරක්ෂාවකට ආව වගේ, අඳුරේ හිටපු කෙනෙකුට තෙල් පහනක් ලැබුණා වගේ. ආන්නේකින් ඒ කෙනාට ජීවිතේ දකින්න පුළුවන්. ඉතින් අපිට අපේ ජීවිතේ තියෙන අරුබුද, දැවිලි තැවිලි, කෙලෙස් වලින් එන පීඩා මේවා දුරු කරගෙන හරි පාරක යන්න අපිට මේ ලැබිච්ච අවස්ථාව හරි වටිනවා. ඒ අවවාද ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අපිට ලැබෙන්නේ. ඉතින් අද දවසෙත් මේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන්නේ 2021 සැප්තැම්බර් මාස 29 වන දිනට මිය පරලොව ගොස් වසර 10ක් සම්පූර්ණ වන දඹදෙණිය ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඒ. සෙනරත් සුගතදාස මහත්මයාට පරලොව වශයෙන් පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සුජීවත්ව සිටින චන්ද්‍රලතා මැණිකේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්
පවුලේ පින්වත් දුවා දරුවන් පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඒ තමන් නමින් මිය පරලොව ගියේ පින්වත් සෙනරත් සුගතදාස මහත්මයාට පරලෝ වශයෙන් අනුමෝදන් කළ හැකි බොහෝ සෙයින් සතුටටපත් වෙන්න පුළුවන් සියලු දෙනාගේ ජීවිතවලට අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් එකතු වෙන ධර්ම දානමය පින්කමක් තමයි අද දවසේ මේ පින්වතුන් සිද්ධ කරන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපි එක එක්කෙනාගේ ජීවිතවල හටගන්න අරුබුද හොඳට දැක වදාලා. ඒ අරුබුද සංසිඳව ගත්තේ නැත්නම් අපිට නිවන කරා යන්න ලැබෙන්නේ නැහැ. සතර අපායට උඩුකුරුව වැටෙන්න තමයි සත්වයාට සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුර මහවනයේ වැඩ සිටිද්දී දසදහසක් සක්වල දෙවිවරු බුදුරජාණන් වහන්සේව බලන්න ආවා. 1250ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අපේ ශාස්ත්‍රූන් වහන්සේ දා මහවනයේ වැඩ සිටියේ. ඉතින් එදා රාත්‍රියේ දසදහසක් සක්වල දෙවිවරු පැමිණිලා සිටිද්දී දෙවිවරුන්ගේ සිත්වල එක එක ප්‍රශ්න හටගත්තා. නානාවිධ ප්‍රශ්න. දැන් ඔබට මතක ඇති කලින් දේශනාව පුරාභේද සූත්‍රයේ. පුරාභේද සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයටත් හේතුපාදකුණේ දෙවි කෙනෙක්ගේ හිතේ නැගිච්ච ප්‍රශ්නයක්. ඉතින් පින්වත්නි, අද දවසේ ඔබ ඉගෙන ගන්න මේ දේශනාවට පාදකුණෙත් දසදහසක් සක්වලින් පැමිණි දිව්‍ය පුත්‍රයෙක්ගේ හිතේ ඇති වුණ ප්‍රශ්න ගොඩක්. ඉතින් මේ ප්‍රශ්න අහන්නේ දෙවිවරු නෙවෙයි. අපේ භාග්‍යවතුන් වහන්සේ දෙවිවරුන්ගේ හිත් බලා මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ලැහැස්ති වෙද්දී අපේ බුදුරජාණන් වහන්සේ හරි අසිරිමත් දෙයක් කළා. අපේ භාග්‍යවතුන් වහන්සේ ආකාශයට වැඩියා. වැඩම කරලා ආකාශයේ අපේ බුදුරජාණන් වහන්සේ හා සමාන දෙතිස් මහා පුරුෂ ලකුණින් බබලන තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ආකාශයේ මැව්වා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ ආකාශ ඉරදියෙන් මවලනද බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ගේ හිත්වල තියෙන ප්‍රශ්න අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. ඉතින් දෙවිවරු ඒ තමන්ගේ හිතේ තිබුණ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙද්දී ඒ ධර්මය අවබෝධ කරගන්නවා. උතුම් මගඵල සාක්ෂාත් කරනවා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්නේ සුත්ත නිපාතේ අට්ටක වර්ගයේ කලහ විවාද සූත්‍රය. ඉතින් දෙවි කෙනෙක්ගේ හිතේ නැගුණ ලස්සන ප්‍රශ්නයක්. අපේ ජීවිතවල අපි අත්දකින ප්‍රශ්නයක්. මොකක්ද? කුතෝ පහෝතා කලහ විවාදා පරිදේව සෝකා සහමච්චරාච මානාති මානා සහපේසුනාච කුතෝ පහෝතා තේ තදිංග බ්‍රෝහි. අහනවා, මේ ලෝකේ රණ්ඩු සරුවල් තියෙනවා, වාද විවාද කිරීම තියෙනවා. පින්වත්නි, රණ්ඩු සරුවල් වලට මුල් වෙන්නේ වාද කිරිල්ල. මේ ලෝකේ රාජානෝපි රාජෝහි විවදන්ති. රජවරු රජවරුත් එක්ක වාද කරනවා. කත්තියාපි කත්තියේහි විවදන්ති. රාජකීය කුලයේ අය රාජකීය අයත් එක්ක රණ්ඩු සරුවල් වෙනවා, වාද කරනවා. බ්‍රාහ්මනාපි බ්‍රාහ්මණේහි විවදන්ති. බමුණු බමුණුත් එක්ක වාද කරනවා. ගහපතිපි ගහපතිහි විවදන්ති. ගෘහපතිවරුත් එක්ක වාද කරනවා. මාතාපි පුත්තේන විවදති. අම්මා දරුවොත් එක්ක වාද විවාද කරනවා. පුත්තෝපි මාතරා විවදති. දරුවෝ අම්මත් එක්ක වාද කරනවා.
පිතාපි පුත්තේන විවදති. තාත්තා දරුවොත් එක්ක රණ්ඩු මේ අල්ලනවා, වාද කරගන්නවා. පුත්තෝපි පිතරා විවදති. දරුවෝ තාත්තත් එක්ක වාද කරනවා. බාතාපි බාතරා විවදති. සහෝදරයෝ සහෝදරයොත් එක්ක විවාද කරනවා. බාතාපි භගිනියා විවදති. සහෝදරයෝ සහෝදරියන් එක්ක වාද කරනවා. සහායෝපි සහායේන විවදති. යහළුවෝ යහළුවොත් එක්ක වාද කරනවා. දැන් බලන්න අපි ජීවත් වෙන ලෝකෙ මේක නෙමෙයිද තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් ඒක එහෙම්මයි. අදත් එහෙම්මයි. හෙට තවත් මේ කෙලෙස් වසඟයට යද්දී වාද විවාද කිරීම අතිශයින් වැඩි වේවි. ඒකම තමයි ලෝකෙ තියෙන අතීතයේ වර්තමානයේ අනාගතයේ කියලා වෙනසක් නැහැ. රජවරු යුද්ධ අල්ලනවා. ඒවට මුල් වෙන්නේ පින්වත්නි විවාද කිරිල්ල. කොහොමද? අහං ඉමං ධම්ම විනයං ආජානාමි. මම තමයි හැම එකක්ම දන්නේ. ධර්මයේ දන්නේ මමයි. විනය දන්නේ මමයි කියලා වාද කරන්න පටන් ගන්නවා. නතං ඉමං ධම්ම විනයං ආජානාති. නුඹලා මුකුත් දන්නේ නැහැ කියලා වාද කරන්න පටන් ගන්නවා. සම්මා පටිපන්නෝ හමස්මි. මම තමයි හරි පාරේ යන්නේ. මිච්ඡා පටිපන්නෝ ත්වමසි. නුඹලා වැරදි පාරේ යන්නේ. මේම කිය වාද කරන්න ගන්නවා. ඉතින් පින්වත්නි වාද ඉවර වෙන්නේ අන්තිමට රණ්ඩු සරුවල් අල්ලලා. දැන් මේ රණ්ඩු සරුවල් වෙන්නේ ගිහි අය දඬුවම් වලින්. තමන් තව කෙනෙකුට ගහනවා. ඒ කෙනාගෙන් තමන් ගුටි කනවා. තමන් තව කෙනෙකුට ගහනවා. ඒ කෙනා තමන්ට ගහනවා. මේ විදියට අතපය වලින් වචන වලින් කලහ කරන්න ගන්නවා. නමුත් පැවිදි අය කලහ කරන්න ගන්නේ ඇවැත් වලින්. දැන් ඔබට හොඳට මතක ඇති පින්වත්නි. දැන් බලන්න ගිහි අය රණ්ඩු සරුවල් වලින් මිනි මරාගෙන හිරේ විලංගුවේ වැටෙන තරමට මේ කලහ රණ්ඩු සරුවල් දුර දිග යනවා. සමහර ගෙවල් වල අම්මලා තාත්තලා රණ්ඩු සරුවල් වෙනවා. සමහර වෙලාවට තාත්තා ගහන පාරකින් අම්මා මැරිලා යනවා. එක්කෝ අතපය කැඩෙනවා. එක්කෝ ජීවිතාන්තයේ දක්වා රෝගී වෙනවා. එක්කෝ ලෙඩ ඇඳට වැටෙනවා. මේව තමයි කලහයන්ගේ විපාක. දැන් සමහර ගෙවල් වල බිරින්දෑවරු මේ ගෘහස්ත හිංසනයට ලක් වෙනවා. ගොඩාක් වෙලාවට බලාගෙන ගියොත් තාත්තත් එක්ක වාද කරන්න ගිහිල්ලා අම්මා කට ගහගෙන ගියාම ඔන්න ස්වාමි පුරුෂයා ගහනවා. එක්කෝ බිරිඳ විසින් ස්වාමියාට පහර දෙනවා. බඩු මුට්ටු වලින් අතපය වලින් අවියාවුද වලින් පහර දෙනවා. එක්කෝ ස්වාමියා මිය යනවා. එක්කෝ ස්වාමියා අතපය බිඳ ගන්නවා. ලෙඩ ඇඳට වැටෙනවා. ඔන්න බිරිඳ හිරේ විලංගුවේ වැටෙනවා. එක්කෝ ස්වාමියා නිසා බිරිඳ හිරේ විලංගුවේ වැටෙනවා. බිරිඳ නිසා ස්වාමියා හිරේ විලංගුවේ වැටෙනවා. ගෙවල් වල රණ්ඩු සරුවල් ඔතනින් තමයි ඉවර වෙන්නේ. එක්කෝ මේ ගෙදර පිරිස අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු සරුවල් හට ගන්නවා. බලන්න හොඳට වචන හුවමාරුවකින් පටන් ගන්න වාද කිරිල්ලෙන්. අපිට තියෙනවා නුඹලාට නෑ. මෙහෙම කියලා තමයි පටන් ගන්නේ. නමුත් ගුටි බැට වලින් අවියාවුද වලින් පහර දීමෙන් මිනි මරා ගැනීමෙන් මේවෙන් තමයි පින්නොත්ති ප්‍රශ්නේ කෙරවල වෙන්නේ. ඊට පස්සේ හිරේ විලංගුවේ වැටුණාට පස්සේ සිහි එනකොට තමන් ප්‍රමාද වෙලා වැඩි. ඊළඟට පැවිද්දන් අතරත් අතින් පයින් ගහගැනිලි. ඒ වගේම වචන වලින් ගහගැනිලි. වචන නැමැති ආයුධ වලින් විද ගනින්න භාගතුන් වහන්සේ වදාළේ මුකසත්තේහි විතුදන්තා විහරಂತಿ. වචන නැමැති ආයුධ වලින් විද ගන්නවා කියනවා. සැර පරුස වචන වලින් භික්ෂූන් ආමන්ත්‍රණය කර ගන්නවා, බැන ගන්නවා. මේකට හේතුව තමයි කියනවා ඇවැත්වීම.
මේකට හොඳම උදාහරණය තමයි පින්වත්නි කොසඹෑ නුවර සිද්ධිය. දැන් ඔන්න විනේදර ස්ථවිරයන් වහන්සේ නමක් වැසිකිළියට වැඩියා. දැන් දුකල එවතක් තියෙනවා. වැසිකිළියට ගියාට පස්සේ වැසිකිළියේ පරිභෝග පැන් තියෙන භාජනයේ පැන් ඉතුරු කරන්න එපා කියලා පැනවීමක් තියෙනවා. මොකද සාමාන්‍ය තව කෙනෙක් ඉතුරු කරපු වැසිකිළියේ වතුර තව කෙනෙක් පාවිච්චි කරන්න පිළිකුල් කරන එකක්. ඒක සාමාන්‍ය ලෝකෙත් ඒ විදිහයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ පැනෙවුව වැසිකිළි භාජනයේ පරිභෝග පැන් ඉතුරු කරන්න එපා. ඔක්කොම බැහැර කරලා වැසිකිළියෙන් පිටත් වෙන්න කියලා. නමුත් අර විනේදර ස්ථවිරයන් වහන්සේ සමහර විට මොකක් හරි හදිස්සියක් වෙන්න ඇති වැසිකිළි කිස කරගෙන වතුර පාවිච්චි කළා. නමුත් අඩියේ වතුර ටිකක් ඉතුරු වුණා. ඊළඟට වැඩිය ධර්මදර භික්ෂුව වැසිකිළියෙන් අර ස්ථිරනාසි වඩිද්දි දැක්කා. වැසිකිළි ඇතුළට වැඩියාම වැසිකිළි භාජනයේ වතුර ටිකක් ඉතුරුයි. ඊට පස්සේ ඔන්න ප්‍රශ්නේ හටගත්තා. ඊට පස්සේ මේක විනය විරෝධී නේද? මේක ආපත්‍යක් නේද කියලා එකිනෙකා කතාබස් වෙනකොට අවසානයේ මේක මහා අර්බුදයක් බවට පත් වුණා. ගොටි බැට දෙන තත්ත්වයට පත් වුණා. ඉතින් පින්වත්නි දැන් අර ධර්මදර භික්ෂුවත් ස්ථවිරයන් වහන්සේ නමක් එයාටත් ගෝලයෝ ඉන්නවා. විනේදර භික්ෂුවටත් ගෝලයෝ ඉන්නවා. අන්තිමට මේ ගුරුවරුන්ගේ ප්‍රශ්නයට ගෝලයොත් මැදි වුණා. අවසානයේ මේක කොච්චර දුරදිග ගියාද කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ අයට කතා කළා. කතා කළා කියනවා පින්වත් මහණෙනි ඇයි නුඹලාට සමගියෙන් ඉන්න බැරි? ඇයි වාද කරගන්නේ? ඇයි විවාද කරගන්නේ? ඇයි කලහ කරගන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි සොරකම් කරන්න පවා සමගිය බලය වෙනවා. ඒ වගේ පාපයක් කරන්නත් සමගි වෙනවා නම් මේ වගේ ස්වාක්කාත ශාසනයකට ආපු නුඹලාට ඇයි සමගියෙන් ඉන්න බැරි? ඔය විදියට වාද කරද්දී විවාද කරද්දී කලහ කර ගනිද්දී එලිපිට හිටියත් නැතත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඉදිරියේ හිටියත් නැතත් මෛත්‍රී සහගත කාය කර්ම පිහිටලාද තියෙන්නේ? වචී කර්ම පිහිටලාද තියෙන්නේ? මනෝ කර්ම පිහිටලාද තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. ඉතින් අර භික්ෂූන් පින්වත්නි උත්තර දෙනවා භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී කාය කර්ම පිහිටලා නැහැ මේ වෙලාවට. මෛත්‍රී වචී කර්ම පිහිටලා නැහැ. මෛත්‍රී මනෝ කර්ම පිහිටලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා එහෙනම් හිස් මිනිසුනේ මොන අර්ථයක් දැනගෙන දොයි විදියට කලහ කරන්නේ වාද කරන්නේ රණ්ඩු සරුවල් කරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා. ඉතින් එහෙම අහද්දී මේ පිරිස නිහඬ වෙනවා. ඇයි දෙන්න උත්තරයක් නැහැ. හිස් දෙයක් මුල් කරගෙන මේ ආපත්‍යක් මුල් කරගෙන ඒ විනේදර භික්ෂූන් වහන්සේ කැමතිත් වුණා ඒ ආපත්‍ය දේශනා කරන් පිරිසිදු වෙන්න. නමුත් එකිනෙකාගේ තියෙන දුෂ්ප්‍රඥ බව නිසා මේ පුංචි දේ මහා ප්‍රශ්නයක් බවට පත් කරගත්තා. එහෙනම් පැවිද්දන් තුල රණ්ඩු සරුවල් කරා යන්නේ ආපත්‍ය නිසා. ගිහි අය රණ්ඩු සරුවල් කරා යන්නේ දඬුවම් දෙන්න ලැහැස්ති වීම නිසා. දැන් බලන්න ගිහි අයගේ ලෝකේ නීතිය අතට ගන්නවා. කාගේ හරි ගිහි කෙනෙක්ගේ අතින් වරදක් වුණොත් නීතිය විසින් පොලිසිය විසින් ගන්න ඕන තීරණ ගිහි අයම ගන්නවා. ගුටි බැට දීම වේවා දඬුවම් දීම වේවා තමන් නීතිය අතට ගත්තොත් එතනින් ලොකු විනාශයක් වෙනවා. අන්තිමේදී හිරේ විලංගුවේ වැටිලා තමයි බේරෙන්න වෙන්නේ. දැන් මේ දෙවි කෙනා අහනවා මේ කලහ විවාද වලට හේතුව මොකක්ද? ඊළඟට අහනවා පරිදේව ශෝකා සහමච්චරාච. එතකොට පරිදේව කියලා කිව්වේ හඬා වැළපීම. දැන් අපේ ජීවිතේ නොයේ ප්‍රශ්න හට ගන්නවා. ඒ හඬා වැළපීම සිද්ධ වෙන්නේ ප්‍රශ්න හමුවේ. දැන් බලන්න පවුලේ කාට හරි අසනීපයක් වුණත් හඬා වැළපෙනවා. දැන් මේ කාලේ හඬා වැළපීම් බහුල කාලයක්. තමන්ගේ පවුලේ කෙනෙකුට කොරෝනා රෝගය හැදුනොත් පවුලේ අය හඬා වැළපෙනවා. අනේ අපේ අම්මා, අපේ තාත්තා, අපේ අයියා, අපේ අක්කා, අපේ දරුවා මෙහෙම කියලා එයා අපිට නැති වෙයි කියලා මිනිස්සු අඬන්න ගන්නවා.
පරිදේව සෝකා අඬන්න පටන් ගන්න කලින්ම හිත ඇතුලේ ඇති වෙනවා ශෝකේ. හිත ඇතුලේ දැවෙන්න ගන්නවා. අනේ අපේ ඥාතියට මොනවා හරි වෙයි. අපේ ඥාතියට මොනවා හරි වෙයි කියලා හිත ඇතුලේ දැවෙන තැවෙන ගතියක් එනවා. ඒ දැවෙන තැවෙන ගතිය වැඩි වෙද්දී හාත්පස දැවෙන ගතියෙන් යුක්ත වෙද්දී තමන්ම දන්නේ නිකම් ඇඬෙනවා. ඊට පස්සේ ඇස් වලින් කඳුළු ගරන්න පටන් ගන්නවා. ඊළඟට ඔන්න පපුවේ අත් ගග හඬනවා. තවදුරටත් ඒ ඇඬීම වැඩි වෙද්දී ඔන්න කොණ්ඩේ කඩා ගන්නවා. ඊළඟට පොළවේ වැටි වැටි අඬන්න පටන් ගන්නවා. සිහිසුන් වෙලා වැටෙනකන් මොකද වෙන්නේ? ඇඬීම බරපතල වෙනවා. දැන් ඔබ දැකලා ඇති සමහර මලගෙවල් වුණාම මේ සිහි නැති වෙලා වැටෙනවා. එච්චර අඬලා හිත ඇතුලෙන් ශෝකේ ඇවිලෙනවා. ඇවිලිලා ශෝකේ වැඩි වුණාම අඬන්න ගන්නවා. අන්තිමට කෑම ටිකක් කන්න බෑ. වතුර ටිකක් බොන්න බෑ. ඇඳුමක් අඳින්න හිතෙන්නේ නෑ. ඇඬෝ කඳුලෙන් ඉද්දී ශරීරයේ දුර්වල වෙලා එහෙම කලන්තේ හැදෙනවා. දතකට පිය වෙලා එහෙම වැටෙනවා. දැන් බලන්න එතකොට මේවා අපි එක එක්කෙනාගේ ජීවිතවල තියෙන ඒවා. වාද කිරීමෙන් ඔන්න කලහ හට ගන්නවා. එතකොට කලහ විවාද කියන එක ලෝකේ තියෙන එකක්. ඊළඟට ලෝකේ තියෙන එකක් තමයි ශෝක කිරීමත් වැළපීමත්. ඊළඟට සහ මච්චරාච මේ ලෝකේ තියෙනවා මසුරුකම්. මේ ලෝකේ තියෙනවා පින්වත්නි ගෙවල් දොරවල් වලට හරි මසුරුයි මිනිස්සු. දැන් බලන්න දෙමව්පිය වුණත් දැන් තමන්ට දාව දරුවන්ට ගේ දොර ඉඩකඩම් පවරන්න බයයි. ඇයි? දරුවෝ පස්සේ කාලෙක අහක බලයි කියලා. ඉතින් පරාණ බුද්ධිය තියාගෙන තමයි ඉඩම් කඩම් වුණත් ලියන්නේ. ගේ දොර වතු පිටි පවරන්නේ පරාණ බුද්ධිය තියාගෙන ආවාස මච්චරියෙන් යුක්තයි. තව කෙනෙක් තමන්ගේ දේවල් පරිහරණය කරනවාට මේ හිත අකමැති. ඊළඟට කුල මච්චරිය තමන්ගේ යාළු හිත මිත්‍රාදීන් තමන්ගේ අසල්වාසීන් තව පිරිසක් ඇසුරු කරනවාට කැමති නෑ. දැන් බලන්න මේ අරුබුද කීයක්ද කියලා. ඊළඟට ලාභයක් ලැබුණට පස්සේ තමන්ට ලැබෙනකම් හොඳයි. තව කෙනෙකුට ලැබෙනවාට කැමති නෑ. ලාභ මච්චරයෙන් යුක්තයි. තමන්ගේ දරුවන්ට කවුරුත් ගෙනත් දෙනවට කැමති. තව සහෝදරයෙක්ගේ දරුවෙකුට මොනවා හරි ලැබුණොත් විභාගයෙන් හොඳට පාස් වුණොත් තෑගි භෝග ලැබුණොත් සමාජයේ ප්‍රසිද්ධියක් ලැබුණොත් අන්න මසුරුකම් එනවා. අපේ අයට තමයි මුකුත් බැරි. අර කට්ටියට හැම එකක්ම ලැබෙනවා කිය අනුන්ගේ ලාභයට හරි මසුරුයි. තමන්ට ලැබෙනකොට හොඳයි. ඊළඟට වන්න මච්චරිය තමන්ට ගුණ කියනකම් හොඳයි. තව කෙනෙකුට ගුණ කියනකොට කැමති නෑ, මසුරුයි. ඊළඟට ධම්ම මච්චරිය තමන් දැනුමින් සන්නද්ධ වෙනකොට හොඳයි. තමන් දැනුගත් වෙනකොට හොඳයි. තමන් ධර්මයේ දැනගන්නකොට ලෝකයේ තියෙන දේවල් දැනගන්නකොට හොඳයි. හැබැයි තව කෙනෙක් දැනුමින් සන්නද්ධ වෙනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට යහපත ඉගෙන ගන්නකොට ඒකට කැමති නෑ. තමන් දන්න දෙයක් ඒක නිසා ලෝකෙට කියලා දෙන්නේ නෑ. දැන් බලන්න අපේ ජීවිතවල කොයිතරම් අරුබුදද. අපි වාද කරගන්නවා, රණ්ඩු අල්ලනවා, ඊළඟට හිත ඇතුලේ දවාලන ශෝකේ තියෙනවා, හඬා වැළපෙනවා. ඒ මදිවට දැන් මසුරුකම්. බලන්න මිනිස්සුන්ගේ ජීවිතවල අත මිටමලෝගෙන ඉන්නේ. කාටවත් දෙයක් දෙන්න හිතෙන්නේ නැහැ. මේ සසරේ යන සත්වයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මසුරුකම් දාණයෙන් කියන ජය ගන්න තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ නවේ කදරියා දේව ලෝකං වජන්ති. මේ මසුරු කෙනා නම් කවදාවත් දෙවියන් අතර යන්නේ නැහැ කියනවා. බාලා හවේන පසංසන්ති දානං. මේ මෝඩ කෙනා බාලයා කවදාවත් දානේ වර්ණනා කරන්නේ නැහැ කියනවා. දැන් බලන්න ඔබ දානයක් දීලා ඔබේම පවුලේ අයට කිව්වා කියමු. සමාජයට ඔබට සහෝදර කීප දෙනෙක් ඉන්නවා. දැන් ඔබ පෞද්ගලිකව දානයක් පූජා කළා ඔබේ පවුලේ ඉන්න සහෝදර අනිත් අයට කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අය කියනවා ඔයාට වැඩි නම් අපිට දෙන්න.
ඔයා මොකටද දන් දෙන්නේ අපරාධයක්. ඒ දානේ අනුමෝදන් වෙන්නේ. ඒ බාල ජනයාගේ ස්වභාවයක තමන් දෙන්නෙත් නෑ. තව කෙනෙක් දෙනකොට ඒක අනුමෝදන් වෙන්නෙත් නෑ. දැන් බලන්න මේ මසුරුකමේ ස්වභාවය. එතකොට ලාභ මච්චරයෙන් යුක්ත වුණාම තමන්ට ලැබෙනකන් හොඳයි. අනුන්ට ලැබෙනවාට කැමති නෑ. බුදුරජාණන් වහන්සේ වදාරේ දීරෝච දානං අනුමෝදමානෝ. ප්‍රඥාවන්ත කෙනෙක්මයි කියනවා. ඒ දානේ අනුමෝදන් වෙන්නේ සාදු සාදු. අනේ අපිටත් අහන්න හරි ලැබුණනේ. ඔයා දීපු දානේ ගැන අපිත් ඒක අනුමෝදන් වෙනවා. ආයිත් ඔයා පිනක් කරද්දී අපිට කියන්න අපිත් පුළුවන් විදියට සම්බන්ධ වෙන්නම් කියලා. දානේ තියෙන සැප විපාක, දානේ තියෙන ආනිසංස යම් කෙනෙක් අවබෝධ කරන් ඉන්නවා නම්, ලෞකික සම්මාදිට්ඨියෙන් කෙනෙක් යුක්ත නම් ආන්නේ කෙනා තමයි දානේ අනුමෝදන් වෙන්නේ. ඇයි පින සහ පිනේ විපාකේ බුද්ධිමත් කෙනා දන්නවා. එහෙමනම් බලන්න මසුරු මල අපේ ජීවිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මසුරු මල ජය ගන්න තියෙන දානෙන් කියනවා. එහෙනම් මේ අසෘතවත් පුතග්ජනයා සසරට වැටුණ කෙනා දානෙ නෙමෙයි පුරුදු කරන්නේ. මසුරුකම් පුරුදු කරන්නේ. එයාගේ ජීවිතේ හඬා වැළපීම් තියෙනවා, මසුරුකම් තියෙනවා. ඊළඟට පෙන්වත්නි ඒ මවන ලද භාග්‍යතුන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මානාති මානා සහපේ සුනාච. දැන් මේ ජීවිතේ අපේ ජීවිතය ඇතුළට ඇනිලා තියෙන උලක් තමයි මාන්නේ කියන්නේ. ඔන්න අපේ ජීවිතයේ තියෙන තවත් ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යයට උපන් ජාතිය නිසා මාන්නේ හට ගන්නවා. මං අසවල් ජාතියේ. දැන් අපේ අයත් ඉන්නේ ඒ මහෝත්තම මහරහතන් වහන්සේලා පහළ වෙච්ච සිංහල ජාතිය අපිටත් ඉපදින්න ලැබුණා. ඒ ඉපදුනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන බුද්ධ ශාසනය තුල දියුණු වෙන්නයි කියලා අහිංසක අදහසක් පවත්තන්න නැතුව අපි සිංහල කියලා මාන්නෙන් උඩඟු වෙලා ඒ මුල් කරගෙනම බොහෝ පව් රැස් කරගන්න පිරිසක් ඉන්නවා. අන්න ජාතියෙන් උදම් වෙනවා, මාන්නයට ලක් වෙනවා. ඊළඟට ගෝත්‍රයෙන් දැන් අපි එක එක්කෙනාට තියෙනවා පවුලෙන් ආපු ගෝත්‍ර නාමයක්. වාසගම් කියලා කියන්නේ. ආන්නේ වාසගම මුල් කරගෙන මාන්නේ ගන්නවා. අපි අසවල් ගෝත්‍රය දැන් ඉන්දියාවේ තියෙනවා. දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගෞතම කියන ගෝත්‍රය. ඒ වගේම භාරද්වාජ කියලා ගෝත්‍රයක් තියෙනවා. නොයෙකුත් ගෝත්‍රවල සත්වයෝ ඉන්නවා. ගෝත්‍රය නිසා මාන්නේ හදා ගන්නවා. ඊළඟට මාන්නේ හදා ගන්නවා තමන්ගේ කුලයෙන්. තමන්ගේ පවුල් පසුබිමෙන් මාන්නේ හදා ගන්නවා. ඊළඟට මාන්නේ හදා ගන්නවා මම අසවල් කෙනාගේ පුත්‍රයා, මම අසවල් කෙනාගේ දරුවෙක් කියලා ඒ පුත්‍රභාවයෙන් මාන්නේ හදා ගන්නවා කියනවා. ඊළඟට වර්ණ සෞන්දර්යයෙන් දැන් හිතමු එයාගේ හැම පැහැපත් හැමේ පාට මුල් කරගෙන මාන්නේ ගන්නවා කියනවා. දැන් මේ ලෝකෙ පින්වත්නි කළු සුදු ભેදේ තියෙනවා. කළු අය හීනමාන්නට යනවා. හැම ටිකක් හරි පැහැපත් නම් එයා ඒකෙන් අතිමාන්නට යනවා. ඊළඟට ධනයෙන් මට මෙච්චර සල්ලි තියෙනවා කියලා ධනයෙන් මාන්නේ ගන්නවා. ඊළඟට අධ්‍යාපනයෙන් මම මෙච්චර දුරට ඉගෙනගෙන තියෙනවා. අපේ පවුලේ අය හැමෝම උපාධිධාරීන්. මෙහෙම කිය අධ්‍යාපනයේ මුල් කරගෙන මාන්නේ ගන්නවා කියනවා. දැන් බලන්න එහෙමනම් මේ අකුසල් හට ගන්න පින්වත්නි කොච්චර මේ පරිසරයක් අපේ හිත ඇතුලේ හැදෙනවද අයෝනිසෝ මනසිකාරයෙන්. ඊළඟට දේශනා කරනවා තමන්ගේ ශිල්පීය ඥාණයෙන් මං අසවල් දේ දන්නවා කියලා ඒ යමක් කරන්න පුළුවන් හැකියාවෙන් මාන්නේ ගන්නවා කියනවා. ඊළඟට වැඩ කරන ස්ථානය අනුව මං අසවල් කම්පැනි වැඩ කරන්නේ, අපේ දුව පුතා අසවල් තැන වැඩ කරන්නේ කියලා කර්මාන්ත ආයතනයේ මුල් කරගෙන මාන්නෙනවා කියනවා. ඊළඟට ශිල්ප ආයතනෙ මුල් කරගෙන අපි ඉගෙන ගත්තේ අසවල් ඉස්කෝලේ. අපි අසවල් ඉස්කෝලේ ආදි ශිෂ්‍යෝ කියලා ශිල්ප ඉගෙන ගත්ත ආයතනයේ මුල් කරගෙන මාන්නේ ගන්නවා. දැන් ඔබට මේවා කියද්දි සමහර පුද්ගලයන්ගේ මූණු මැවි පේනවා වෙන්නත් පුළුවන්. මේ තමන්ගේ පාසල මුල් කරගෙන
මාන්නේ ගන්නවා කියනවා. ඊළඟට ඇසූ පිරූ තැන් ඇති බව මුල් කරගෙන මාන්නේ ගන්නවා කියනවා. දැන් සමහර අය ඉන්න ලෝකේ ඕන දෙයක් දන්නවා. ධර්මයේ ඇර. ඒගොල්ලෝ ඒකෙන් අපි හැම දෙයක්ම දන්නවා කියලා හිතාගෙන මාන්නෙන් බෙල්ල තද කරගෙන ඉන්නවා. එතකොට අහන දෙයකිනුත් මාන්නේ ගන්නවා කියනවා. ඊළඟට තමන් පිරිවරාගෙන ඉන්න වස්තුන්ගෙන් දැන් සමහර ගෙවල් වලට ගියාම අපිට පේනවා සමහර බඩු මුට්ටු තියලා තියෙන්නේ. දැන් සමහර අය පවුල් පසුබිම තුල මේ එක එක බඩු මුට්ටු තියා ගන්නවා. ඒකින් ඒ පවුලේ ස්වභාවය ලෝකෙට පෙන්වන්න. සමහරට කවදාවත් ඒ බඩු මුට්ටු පාවිච්චියට ගන්නෙත් නැහැ. ඒව තියලා තියෙන්නේ ගෙදරට එන අයට පේන්නයි. අපි මේ වගේ පවුල් පසුබිමක් අපිට මේවා තියෙනවා කියලා ආනේ බඩු මුට්ටු මුල් කරගෙන මාන්නේ ගන්නවා කියනවා. දැන් බලන්න පින්නති මාන්නේ හැදෙන්න කොච්චර දේවල් තියෙනවද? ඊට පස්සේ අතිමානේ. දැන් ඔය දේවල් නිසා මාන්නේ හට ගන්නවා. දැන් මෙයා මොකද කරන්නේ පින්වත්නි? ඔය සෑම එකක් නිසාම මාන්නේ තියෙනවනේ. මෙයා හිතන්න ගන්නවා කියනවා මේ දේවල් මට තිබුණට අනිත් අයට නෑනේ කියලා හිතද්දී මාන්නේ වැඩිලා අතිමානෙට යනවා කියනවා. එතකොට බලන්න පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා තමයි අපිට මේ ප්‍රශ්නේ පෙන්නලා දෙන්නේ. නැත්තම් අපි ප්‍රශ්නේ තුල ඉන්නවා මේක අපේ ජීවිතේට අරුබුදයක් නේද? ප්‍රශ්නයක් නේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් දෙවිවරුන්ගේ හිතේ නැගුණා ප්‍රශ්න ගොඩාක්. මේ කලහ, විවාද, ඒ වගේම ශෝක, වැළපීම්, ඒ වගේ මසුරුකම්, මාන්නේ, අතිමාන්නේ ඊළඟට පෙහෙසුනාච මේ කේලාම් කීම් කොහොමද මෙතනින් අහලා තව තැනක ගිහිල්ලා කියනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න අරුබුදේ හට ගන්නවා. මෙතනින් අහගෙන ගින් එතන කියලා මෙතන බිඳවනවා. ඊට පස්සේ එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා එතන බිඳවනවා. වග්ගාරාමෝ අසමගිය කරන්න කැමති. වග්ග රතෝ මේ අසමගිය පිණිස ඇලිලා ඉන්නවා. වග්ග සම්මුදිතා ඒකින් සතුටු වෙවි ඉන්නවා. දැන් මේකෙන් මොකද්ද වෙන්නේ? කේලමට පරිසරය හැදෙනවා. සමහර අය ලාභ ප්‍රයෝජන තකා කේලම් කියනවා. සමහරු හිතවත් කන් නිසා එයා මගේ හිතවත් කෙනෙක් මං එයාට මේක ගිහිල්ලා කියන්න ඕනේ කියලා හිතවත්කම මුල් කරගෙන කේලම් කියනවා. එතකොට මම මේක ගිහිල්ලා එයාට කිව්වොත් එයා මාත් එක්ක තවත් යාළු වෙයි. දැන් හොඳට බලන්න තමන්ගේ හිතවත් කෙනෙකුට කවුරු හරි මොනා හරි කිව්වොත් ඔබ ඒ කෙනාට ඒක කිහිලා කියන්නේ එතකොට එයා මාව තවදුරටත් විශ්වාස කරයි. මෙයා කවුරු හරි මට මොනා හරි කිව්වත් ඇවිල්ලා මට කියන්නේ මට තියෙන හිතවත්කමටනේ. හැබැයි හිතවත්කම වැඩි කරගන්නේ කේලාම් කියලා. බලන්න පින්නත් මේ අපේ ජීවිතවල තියෙන අරුබුද. එතකොට මේ අරුබුද 8 දැන් මෙතන අපි අරුබුද 8ක් මේ සූත්‍රේ මේ දෙවිවරුන්ගේ හිතේ නැගිනවා. අහපු ප්‍රශ්නේ තමයි මෙන්න මේ කියන ප්‍රශ්න 8 කලහ විවාද ඒ වගේම ශෝක වැළපීම් මසුරුකම් මාන්නේ අතිමාන්නේ කේලාම් කීම් මේ කියන 8 ආකාර මේ ප්‍රශ්න කොහොමද හටගන්නේ කියලා අපිට පෙන්වා දෙන්න කියලා අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට දැන් බලන්න ප්‍රශ්න කොච්චර තිබුණත් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නෙත් හඳුනගෙන ඉන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරෙත් භාග්‍යතුන් වහන්සේ හඳුනාගෙන ඉන්නේ. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ ලස්සන ගාථාවකින් ඒකට පිළිතුරු දෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා පියාපහුතා කලහ විවාදා පරිදේව සෝකා සහමච්චරාච මානාති මානා සහපේසුනාච මච්චරිය යුත්තා කලහ විවාදා විවාද ජාතේ සුචපේසුනාති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ
විවාද තියෙනවා තමයි. විවාද වලින් හටගන්න රණ්ඩු සරුවල් ආරවුල් ඇනකොටා ගැනීම මිනි මරා ගැනීම මේවා තියෙනවා තමයි. ඒ වගේ මේ ලෝක සත්වයා ශෝකයෙන් හදවත දවාලන ස්වභාවයෙන් යුක්ත තමයි. ඒ වගේ මැඬීම් වැළපීම් මේ සත්වයා තුළ තියෙනවා තමයි. ඒ වගේම මහා ඉහලින් පිම්බෙන සිතුවිලි මාන්නෙන් පිම්බෙන සිතුවිලි හිතනවා තමයි. ඒ වගේම කේලාම් කියනවා තමයි. ඒ වගේම මසුරු මල වලින් යුක්ත තමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සෑම දෙයක්ම පියා පහූතා මේ සෑම එකක්ම ප්‍රියදේ මුල් කරගෙන කියනවා හටගන්නේ. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ ලස්සනට මේ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. එහෙනම් මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ප්‍රිය දේවල් මුල් කරගෙන. පින්නති මේ ලෝකේ ප්‍රිය දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. දැන් අපේ අම්මා වේවා දැන් අපේ මව් අපිට ප්‍රියයි. අපි අම්මට ආදරය කරනවා. ඒ වගේම අපිට තාත්තා කෙනෙක් ඉන්නවා. අපි තාත්තට ආදරෙයි. තාත්තා අපිට ප්‍රියයි. අපිට සහෝදරයෝ ඉන්නවා. ඒ සහෝදරයෝ අපිට ප්‍රියයි. ඒ වගේම විවාහපත් අයට දරුවෝ ඉන්නවා. දරුවෝ අපිට ප්‍රියයි. දරුවන්ට අම්මා තාත්තා ඉන්නවා. ඒ අය ප්‍රියයි. ඒ වගේම හිතමිත්‍රාදීන් ඉන්නවා. හිතමිත්‍රාදීන් අපිට ප්‍රියයි. එතකොට ඒ අය අපේ යහපත කැමති. ඒ වගේම හිත කැමති. අපේ සැප කැමති. අපේ බිය රහිත බව ඒ අය කැමති. ඕන් ඔය පිරිසට කියනවා ප්‍රිය පුද්ගලයෝ. එහෙනම් බලන්න අපේ ජීවිතේ අපි සිහි කරගෙන ගියොත් ප්‍රිය පුද්ගලයෝ කොයිතරම් අපේ ජීවිතේ වටා ඉන්නවද? රැකියා ස්ථානේ පිරිසක් ඉන්නවා. ගෙදර තව පිරිසක් ඉන්නවා. ඥාතීන් කියලා තව පිරිසක් ඉන්නවා. ගමේ දන්න අඳුනන අය කියලා තව පිරිසක් ඉන්නවා. ඔය විදියට නොයේ ප්‍රිය පුද්ගලයෝ අපේ ජීවිතෙත් එක්ක බද්ධ වෙලා තියෙනවා. ප්‍රිය බව. ඊළඟට අපේ ජීවිතෙත් එක්ක තියෙන ඊළඟ ප්‍රිය දේ තමයි ප්‍රිය වස්තු. ප්‍රිය වස්තුන් වෙන්නේ ඇහැට දකින මන වඩන රූප තියෙනවා. එතකොට ලස්සන හිතේ සතුට උපදවන කෙලෙස් හටගන්න රූප තියෙනවා. මේවත් අපිට ප්‍රියයි. මං ඒ රූපයට ආසයි කියලා අපි කියනවා. ඊට පස්සේ කනට ඇහෙන ප්‍රිය මනාප ශබ්ද තියෙනවා. ඒවත් අපිට ප්‍රියයි. ඒ වගේම ප්‍රිය මනාප ගඳ සුවඳ තියෙනවා. ඒවත් අපිට ප්‍රියයි. ඒ වගේම දිවට දැනෙන මන වඩන රස තියෙනවා. ඒවටත් අපි ආසයි. අපිට ඒක ප්‍රියයි. ඒ වගේම කයට දැනෙන පහස තියෙනවා. ඒවත් අපිට ප්‍රියයි. ඒ වගේම හිතට හිතෙන අරමුණු තියෙනවා මන වඩන ප්‍රිය මනාප. ආන්නේවත් අපිට ප්‍රියයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දැන් මේ ප්‍රියමනාපයත් අපිට ඉන්නවා. ප්‍රියමනාප වස්තුනුත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ ප්‍රියමනාප පුද්ගලයන්ට මොකක් හරි වෙනවා. දැන් හිතමු ඔබ ගෙදර ඉන්නකොට ඔන්න අල්ලපු ගෙදර කෙනා ඔබට බයිනෝ. බනිද්දී ඔබ වටේ ඉන්න ප්‍රියමනාපයි ඉන්නවනේ. අන්න ප්‍රිය දේ මුල් කරගෙන ඔබ කෙරෙහි තියෙන හිතවත් බව මුල් කරගෙන ඔබට තියෙන ආදරේ මුල් කරගෙන අන්න ඒ අය වාදිට යනවා. අපේ අම්මට කොහොමද එහෙම කියන්නේ? අපේ තාත්තට කොහොමද ඔයා එහෙම කියන්නේ? අපේ සහෝදරයාට ඔයා කොහොමද එහෙම කියන්නේ? අපේ සහෝදරියට එහෙම කොහොමද ඔයා කියන්නේ කියලා ඔන්න වාදිට යනවා. පියං පහූතා ප්‍රිය දේ මුල් කරගෙන ඔන්න වාද හට ගන්නවා. එතකොට තමන් එකට ඉන්න කෙනෙක් යම් දෙයකට පැටළුනොත් ඒ කෙනාට තියෙන ප්‍රිය බව නිසාම එයාගේ වටේ ඉන්න අය තුලත් වාද විවාදේ හට ගන්නවා කියනවා. වාද විවාදේ මොකද වෙන්නේ? කලහයක් බවට පත් වෙනවා අර ප්‍රිය දේ මුල් කරගෙන. දැන් බලන්න මේ ධර්මයේ කොච්චර ස්වාක්කාතද කියලා. දැන් අපිට හිතෙන්නේ නැනේ මොකක් මුල් වෙලාද මේ වාද විවාද හටගන්නේ කියලා. ඊළඟට දේශනා කරනවා මේ අරබුදේ මේ වාද විවාද මේ ප්‍රිය පුද්ගලයෝ නිසා හටගන්න අතරේ
දැන් ප්‍රියමනාප වස්තුන් නිසා. ඒක කොහොමද හටගන්නේ? අනේ මගේ මං මේ ආසා කරන වස්තුව අනිත් අය ගනී කියලා සැකාවට පස්සේ රණ්ඩු අල්ලනවා කියනවා. දැන් හිතමු කෙනෙක් වැඩිපුර ඔබේ වත්ත දිහා බලාගෙන ගියා කියලා පාරේ යන ගමන්. එතකොට ඔබ පාරේ යනට ගිහින් සමහරට රණ්ඩුවේ පැටලෙනවා. මොකද ඔයා අමුතු විදිහට අපේ වත්ත දිහා බලාගෙන යන්නේ. මේ ගඩාගෙඩි දිහා මොකද ඔයා බල බල යන්නේ කියලා ඔන්න රණ්ඩු අල්ලනවා. සැකයක් ආවත් තමන්ගේ වස්තුව කවුරුරි ගනී කියලා සැකයක් ආවත් වාද කරගෙන රණ්ඩුවට යනවා කියනවා. ඊළඟට කෙනෙක් මේක ගත්තොත් ගන්නවා දකින්න ඕන තමන් ආස කරන දේවල්. තමන්ගේ කන කරාභරණයක් ඔන්න කෙනෙක් ගන්න යනවා. වත්තේ තියෙන ගඩා ගෙඩියක් කඩා ගන්න යනවා. හිතමු වත්තේ ඔබ පළතුරු අවල තියනවා කියලා. ඔන්න ඉස්කෝලේ ඉරලා යන ළමයෙක් හරි ඔන්න වත්තේ තියෙන ගෙඩියක් කඩන්න හදනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න වාද කරන්න යනවා. රණ්ඩු අල්ලන්න යනවා. බලන්න මේ ප්‍රිය දේ නිසා සමහර මිනිස්සු මිනි මරා ගන්නවා. වත්තේ තිබුණ පොල් ගෙඩියක් ඇහිඳ ගත්තොත් කවුරු හරි, වත්තේ තිබුණ ගඩා ගෙඩියක් කඩා ගත්තොත්, පළතුරක් කඩා ගත්තොත්, මල් ගහක අත්තක් කඩාගෙන ගියොත් මොකද වෙන්නේ? වාද විවාද කරන්න පටන් ගන්නවා. එතනින් නතර වෙන්නේ සමහර වෙලාවට ගුටි බැට වලින් තමයි අවසන් වෙලා යන්නේ. බලන්න ප්‍රිය දේ නිසා වාද විවාද උපදිනවා කියනවා. ඊළඟට ඔන්න දැන් තමන් බලාගෙන ඉද්දී මේක අරගෙන යනවා පේනවා. දැන් කලින් සැක කරයි කියලා රණ්ඩු ඇල්ලුවා. ඊට පස්සේ ඒක කඩා ගන්නකොට පෙනෙද්දි රණ්ඩු අල්ලනවා. ඊට පස්සේ ඒක අරගෙන ඉවරයි. හැබැයි මෙයා දකින්න අසවලා තමයි ඒක ගත්තේ. දැන් මොකද වෙන්නේ? ඔන්න වාදෙට ඇයි මේ දේවල් ගත්තේ? ඇයි අහන්නේ නැතුව ගත්තේ? ඔයාට මොකද්ද තියෙන අයිතිය කියලා ඔන්න වාද කරලා රණ්ඩු සරුවල් කරගන්නවා. ඊළඟට දේශනාවේ තියෙනවා යම් කිසි කෙනෙක් තමන්ගේ ප්‍රියමනාප වස්තුව වෙනස් කරයි කියලා. දැන් එයා ගන්නෙ නෑ. දැන් හිතමු ගේ ඇතුළෙම පින්වත්නි, දැන් හිතමු සමහර ගෘහණියෝ හරිය කැමති තමන්ගේ පාලනේ ගේ ඇතුළේ තියාගන්න. ඉතින් එයා මොනවා හරි දෙයක් යම් තැනක තිබ්බොත් ආයි කිසි කෙනෙකුට ඒක හොල්ලන්නවත් බෑ, අල්ලන්නවත් බෑ. හිතමු ගේ ඇතුළේ තියෙන බඩුවක් තව ගෙදර කවුරු හරි, හිතමු නැන්දම්මයි ලේලි ඉන්න ගෙදරක් කියලා. එතකොට නැන්දම්මා තියපු එකක් ලේලි වෙනස් කරොත්, ලේලි තියපු එකක් නැන්දම්මා වෙනස් කළොත් ඒ ගෙදර වාද හට ගන්නවා. එකට වාසය කරන්න බැරි වෙනවා, රණ්ඩු සරුවල් අල්ල ගන්නවා. දැන් ඔය මේ විමානවත්තුවේ හරි ලස්සන කතාවක් තියෙන ඕකට. දැන් නැන්දා උග්ගස් කන්න ආසයි. ඔන්න උග්ගහක් හම්බුණා. නැන්දම්මා මොකද කරේ? දොර මුල්ලේ හැංගුවා. ඉතින් දැන් මේක ලේලි දැක්කා. ඉතින් එදා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. දැන් මේ දුව බැලුවා හට්ටි මුට්ටි ඇරලා දෙන්න දෙයක් නැහැ. ඉතින් මේ දුව මොකද කළේ? දැක්කනේ දොර මුල්ලේ උග්ගහ තියෙනවා. ඉතින් මේ දුව හනි හනිකට ඒ උග්ගහ සුද්ධ කළා. ඒක මිරිකලා ඒ පැණි ටික අරගෙන ඒක උණු කරලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට උප්පැණියක් පූජා කරගත්තා. ඊටාම ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. දැන් ඇයි සතුටින් ඉන්නෝ. නැන්දම්ම ඇවිල්ලා බලනකොට උග්ගහ නැහැ. දැන් නැන්දම්මා උග්ගහට පෙරේතයි. ආසයි. ප්‍රිය දෙයක් දැන් තියෙනවා. දැන් ඇහුවා කෝ මෙතන තිබ්බ උග්ගහ. කිව්වා නේ නැන්දම්මේ මං කෑවේ නැහැ. එහෙනම් කෝ මේක? ඊට පස්සේ කිව්වා නැන්දම්මත් සතුටු වෙන්න. අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ආර්යයන් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩියා. ඉතින් දෙන්න දෙයක් තිබුණේ නැහැ. මං ඒ උග්ගහෙන් පැණියක් හදලා පූජා කරගත්තා. එතකොට උන නැන්දම්මට තරහ ගියා. අපි ආස කරපු දේ දැන් නැති වෙලා. නැන්දම්ම කිව්වා එතකොට මේ ගෙදර ලොක්කී නුඹද මමද? ඇයි මගෙන් අහන්න තු මේක දුන්නේ කියලා ළඟ තිබුණා මෝල් ගහ. මෝල් ගහෙන් මොකද කළේ? පිට පැත්තට ගැහුවා. උරහිස කැඩුනා. එහෙම ඇදගෙන වැටුණා. එහෙම ලෙඩ ඇඳට වැටුණා. දැන් අර දුව ලෙඩ ඇඳේ ඉද්දැද්දී දැන් නැන්දම්මා ක්‍රෝධයෙන් ඉන්නවා. යසයි මේකිට වෙච්ච වැඩේ කීකේ නැන්දම්මා හිතනවා. දැන් අර ලේලි ශ්‍රද්ධාවම සිහි කරනවා. දීපු දානියම සිහි කරනවා. ඒ අසනීපෙන් මැරිලා ගිහින්
දෙවියන් අතර මහානුභාව සම්පන්න දිව්‍යාංගනාව බවට පත් වුණා මහා දිව්‍ය ඓශ්වර්ය ඇතුව. දැන් බලන්න මේ ප්‍රශ්නේ හටගත්තේ කොහෙන්ද? ප්‍රියමනාප දෙයක් නිසා. බලන්න උග්ඝහක් කියන්නේ පොඩි දෙයක්නේ. ආයි එකක් ගෙනල්ලා කන්න පුළුවන් එකක්. නමුත් ඒක ප්‍රියමනාප දේ නිසා ඒ ප්‍රිය බව යම් තාක් වැඩිද ඒ තාක් වාද කරනවා. ඒ තාක් රණ්ඩු අල්ලනවා. එහෙමනම් පින්වත්නි මේ ප්‍රිය දේ නිසා කලහ විවාද හටගන්නවා කියන එක නම් කොයිතරම් සත්‍යක්ද කියලා මේ කරුණ වලින් අපිට තේරෙනවා. ගෙවල් වල ප්‍රශ්න හටගන්නෙම පැවිද්දන් තුල මේ ප්‍රශ්න හටගන්නෙම ඔය දේවල් නිසා. දැන් ඔය එක වෙහෙරක ස්වාමින් වහන්සේ නමක් හිටියා හරියට වත්පිළිවෙත් කරනවා බෝධින් වහන්සේ ළඟ. මලු පෙත් අමදිනවා, මල් ආසන සුද්ධ කරනවා, බෝධින් වහන්සේ වටේ පිරිසිදු කරනවා. මෙහෙම වාසය කරද්දි හැබැයි මේක මේ පිරිසිදු කළේ මගේ කියන ප්‍රියමනාප දේ නිසා. හරි පුදුමයි. දැන් ඔබට හිතෙනද ජීවිතේ පුරාම මෙහෙමවත් කරද්දි උන්වහන්සේ සෑහෙන ඉහළ දිව්‍ය ලෝකෙක ඇති කියලා. හරි පුදුමයි පින්වත්නි. යක්ෂයෙක් වෙලා උපන්නනේ බෝමලුවෙම. දැන් බලන්න එතකොට මේ වෙහෙරක් හදනවා කියන එක අමාරු වැඩක්. හැබැයි ඒ අමාරු දේ ශ්‍රද්ධාවෙන් නැතුව සක්කාය දිට්ඨියෙන් නම් ගත්තේ. මම මේ බුද්ධ ශාසනය උදෙසා යමක් කරනවා කියන එකකින් නෙමෙයි නම් ගත්තේ. ප්‍රශ්නේ Taman තුල හැදෙනවා. ලෝභකම ප්‍රිය බව තමයි වඩාගෙන තියෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ යක්ෂයෙක් වුණා. දැන් අදහස මොකද්ද? බෝධි මණ්ඩපේ මගේ. දැන් අනේ අහිංසක මිනිස්සු ඇවිල්ලා මල් තියනවා. අල්ලලා වීසි කරනවා. මිනිස්සෙක් ඇවිල්ලා බෝමලු අතු ගන්න හදනවා. ඉදලා ඇදලා වීසි කරනවා. කිසිම කෙනෙකුට ඒ බෝමලුවේ වඳින්න දෙන්නේ නැහැ. දැන් බලන්න මේ ප්‍රශ්නේ හටගත්තේ කොහෙන්ද? ප්‍රියමනාප නිසා දේ නිසා පියං පහූතා කලහ විවාදා. දැන් මේ ජීවිතේ ප්‍රියයි කියලා යමක් අල්ලගත්තාද ඒක මුල් කරගෙන කලහ විවාද මේ ඔක්කොම හට ගන්නවා. එහෙනම් පින්වත්නි ගිහි ජීවිතේ වේවා පැවිදි ජීවිතේ වේවා රණ්ඩු සරුවල් වාද විවාද. දැන් මේක අහද්දී ඔබට හොඳට තේරෙයි තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. එහෙනම් මහත්යාට තරහ ගියා නම් ප්‍රිය දෙයක් නිසා බිරිඳ කළ යුත්තේ ඉවසන එකයි. බිරිඳට ආස කරන දෙයක් මුල් කරගෙන තරහ ගියා නම් ස්වාමියා කළ යුත්තේ ඉවසන එකයි. නැන්දම්මාට තරහ ගියා නම් ලේලි ඉවසන්න ඕනේ. ලේලිට තරහ ගියා නම් නැන්දම්මා කොච්චර වයස වුණත්, කොච්චර තලතුණා වුණත්, කොච්චර පරිණතයි කියලා හිතන් හිටියත් නැන්දම්මා ඉවසන්න ඕනේ. නැත්තම් අපායගාමී කර්ම රැස් කරගෙන පවුල තුල තියෙන සමගියත් නැති කරගෙන මහා විනාශයක් කරනවා ප්‍රිය දේවල් නිසා. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියෝ. මේ මගේ කියලා එකතු කරපු ඔක්කොම දේවල් යම් දවසක මන් දාලා යනවනේ. එහෙනම් මේ ප්‍රියයි මනාපයි කියන හැම දෙයක් තුළම ප්‍රශ්නයක් තියෙනවා. මේව ඔක්කොම අතහැරලා යන්න වෙනවා කියලා හිතුවොත් සංසිඳුන ගිහි ගෙදරක්, සංසිඳුන වෙහෙරක් තුල අපිට වාසය කරමින් මඟ වඩන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වත්නි අද මේ කලහ විවාද සූත්‍රයේ ආරම්භ කොටස තමයි අපි මේ ඉගෙන ගත්තේ. ඉතින් අපිට මේ කලාතුරකින් ලැබුණු බුද්ධ ශාසනය තුල කලහ විවාද බැහැර කරලා ප්‍රිය දේවල් ඊටාම ඉක්මනින් අන්‍ය ස්වභාවයට පත් වෙලා වෙනස් වෙනවා කියන දේ තේරුම් අරන් කලහ විවාද සංසිඳෝගෙන සමගියෙන් වාසය කරන්න සමගිය වූ පවුල තුල සමගිය වූ වෙහෙර තුල අපිට ගුණධර්ම වඩන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ සැප්තැම්බර් මාස 29 වන දිනට මිය පරලොව ගොස් වසර 10ක් සම්පූර්ණ වන දඹදෙණිය ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඒ. සෙනරත් සුගතදාස මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඒ වගේම සුජීවත්ව සිටින චන්ද්‍රලතා මැණිකේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් පවුලේ දුවදරු පිරිස තමයි අද මේ උදාර වූ ධර්ම දානමේ පින
සම්පූර්ණ කළේ. ඉතින් මේ විදියට රැස් කරපු දාර පින අපි මුලින්ම පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව තෙක් වැඩ සිටින සියලු දිව්‍ය බ්‍රහ්ම නාග සමූහය අනුමෝදන් වෙලා සැපයෙන් සැපයට පත්වෙත්වා. ඔබ අප සියලු දෙනාට ධාර්මික රැකවරණ සලසා දෙත්වා. දෙවියෝත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින අප සියලු දෙනාට මේ උතුම් දහම් මඟ විවර කොට දුන්න අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුමෝදනාවේ ආනුභාවයෙන් ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තිරජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 10කට පෙර ආතුව මිය පරලොව යන්නට යෙදුන දඹදෙණිය ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඒ. සෙනරත් සුගතදාස මහත්මයාට මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දානමේ පින සිදු කරන ඒ පින්වතුන් නමින් මේ ජීවිතය තුලත් සංසාර ජීවිතේ පුරාවටත් මිය පරලොවගේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ කොවිඩ් වසංගතය හේතුවෙන් මියගිය සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනා නමින් මියගිය සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙලා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින සුජීවත්ව වාසය කරන චන්ද්‍රලතා මැණිකේ මෑණියන්ට මේ පින අනුමෝදන් වෙත්වා. එතුමිය මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත් ලබත්වා. තව දුරටත් ජීවිතේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් රැස් කරගෙන ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු පින්වතුන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවයේ තිරජීවනයේ සැලසේවා. කරන කියන ධාර්මික සියලු කටයුතු සමෘද්ධිමත් වෙත්වා. පවුලේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ගෞතම බුදු සසුනේම මෙවැනි පින් දහම් රැස් කරගෙන උදාරූ ගුණ සම්පත් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් රටලෝක වාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන උතුම් සංගරුවන මේ පින අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවයේ තිරජීවනයේ සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.